ආදරණීය දරුවනේ අපේ 2016 වර්ෂයේ 10 වෙනි පර්ෂය මේ ප්‍රශ්නය විශේෂයෙන්ම ආකිමිඩිස් මූලධර්මය මත පදනම් වෙච්ච ඊටම නිර්මාණශීලී ගැටලුවක්. දැන් අපි දන්නවා මේ නැවක් ගත්තොත් එහෙම මේ නැවකට ගංගාවක යන්න පුළුවන් දරන්න පුළුවන් බරයි ටිකක් ඝන මුහුදක දරන්න පුළුවන් බරයි ගත්තොත් එහෙම මේ දෙකක්. හේතුව තමයි අපි නැවක් ගමන් කරන ද්‍රවයේ තියෙන ඝනත්වය මගින් ඇති කරන උඩුකුරු තෙරපුම. අපි බලමු එහෙනම් මේ ප්‍රශ්නේ කොහොමද හැදලා තියෙන්නේ කියලා. ආකිමිඩිස්ගේ මූලධර්මය සඳහන් කරන්න. අපි දන්නවා ආකිමිඩිස් විසින් හඳුන්වා දීපු මූලධර්මයේ මත පදනම් වෙලා තමයි අපි ගොඩක් වෙලාවට මේ ඉපිලීම හා සම්බන්ධයෙන් ගැටලු විසඳන්නේ කියලා. හරි. ත්‍රිකෝණාශ්‍රාකාර පැති සහිත කුඩා නැවක පතුලේ වර්ගඵලය 5 වර්ග මීටර වන අතර උස 3 මීටර වේ. හිස් නැවේ ස්කන්ධය 2560 කිලෝග්‍රෑම් වේ. පතුලේ සිට 2 මීටර උසකින් සලකුණු කර ඇති සීමා ලකුණු කිරීමේ රේඛාවක් මගින් එය ඝනත්වය 1020යි ඝන මීටරයට කිලෝග්‍රෑම් වන මුහුදු ජලයේ ආරක්ෂිතව පාවිය හැකි උපරිම ගැඹුර දක්වා ඇත. නැව ආරක්ෂිතව පාවීම සඳහා එයට පැටවිය හැකි භාණ්ඩවල උපරිම ස්කන්ධය ගණනය කරන්න. හරි. නැව මුහුදු ජලයේ ගිලී යාමට ආසන්න අවස්ථාවේදී නැවට දරාගත හැකි අමතර ස්කන්ධය ගණනය කරන්න. ලෝහ භාණ්ඩ පුරවන ලද ඉහත නැව සීමා ලකුණු කිරීමේ රේඛාව දක්වා ගිලී ඇත. නැව තුළට මිනිත්තුවට 0.1 ඝන මීටර ශීඝ්‍රතාවකින් පිටතින් තෙල් ගලා යන බව නිරීක්ෂණය කරන ලදී. තෙල්වල සාපේක්ෂ ඝනත්වය 0.75යි නම් නැව ගිලී යාමට ප්‍රථම කොපමණ කාලයක් එය මුහුදු ජලයේ පාවෙමින් පවතීද? නැව ගිලී යාමට ප්‍රථම කොපමණ කාලයක් මුහුදු ජලයේ පාවෙමින් පවතීද? ජලයේ ඝනත්වය දීලා තියෙනවා මෙතනදී 1000 kgm ඍණ 3යි කියලා. හරි. නැව ගිලුණායින් පසුව එහි ඇති භාණ්ඩ හා තෙල් මුහුදට වැටුණේ. මෙම හිස් නැව මුහුදු පතුලේ සිට මුහුදු මතු පිට ගෙනීමට එසවීම සඳහා යෙදිය යුතු අවම බලය කොපමණද? නැවේ ඝනත්වය දීලා තියෙනවා, ගුරුත්වාකර්ෂණ ත්වරණය දීලා තියෙනවා. හරි. හරි. අපි ඉදිරියට යමු බලන්න. හරි. නැව මුහුදු පතුලේ සිට 20 මීටර ඉහළට ගෙනීමේදී සිදු කළ යුතු අවම කාර්ය ප්‍රමාණය කොපමණද? මෙම එසවීම සිදුවන මුළු කාලය තුළ නැව සම්පූර්ණයෙන්ම ජලය ගිලිම සලකන්න. විදුලි ශක්තිය 5 කිලෝවෝට් ශීඝ්‍රතාවකින් පරිභෝජනය කරන දොඹකරයක් මගින් ඉහත කොටසේ සිදු කළ ක්‍රියාව සඳහා ගත වූ මුළු කාලය මිනිත්තු 2ක් තප්පර 40ක දොඹකරයේ කාර්යක්ෂමතාව ගණනය කරන්න. නැවක පෙරළී යාමේ අවදානමක් එහි උසත් සමග වැඩි වේ. එම අවදානම අඩු කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක් යෝජනා කර එය විද්‍යාත්මකව පහදන්න. හරි. ආකිමිඩිස්ගේ මූලධර්මය සඳහන් කරන්න. හරි. අපි දන්නවා ආකිමිඩිස්ගේ මූලධර්මයෙන් කියවෙන්නේ යම්කිසි ද්‍රවයක වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ගිල්ලා තියෙද්දී වස්තුව මගින් විස්ථාපනය වෙච්ච මෙන්න මේ තරලයේ බර මෙන්න මෙයා මගින් ඇති කරන උඩුකුරු තොරපුමට සමානයි කියලා. right?
එතකොට අපිට කියන්න පුළුවන් නිශ්චල අසම්පීඩ්‍ය නිශ්චල අසම්පේඩ්‍ය තරලයක සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ගිලී ඇති වස්තුවක් මත උඩුකුරු තෙරපුම වස්තුව මගින් විස්ථාපිත තරලයේ බරට සමාන වේ. තරලය මගින් විස්ථාපිත බරල සමාන වේ. නිශ්චල අසම්පීඩ්‍ය තරලයක සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ගිලී ඇති වස්තුවක් මත උඩුකුරු තෙරපුම වස්තුව මගින් විස්ථාපිත තරලයේ බරට සමාන වේ. මේක තමයි අපි කියනවා ආකිමිඩිස් මූලධර්මයේ කියලා. හරි. මේකද විශේෂයෙන්ම ඔබ අදාළ අවුරුද්දේ ටීචර්ස් ගයිඩ් එක අරගෙන සියලුම අර්ථ දැක්වීම සඳහා කීවර්ඩ්ස් කියලා තියෙනවා පුතේ. මෙන්න මේ කීවර්ඩ්ස් ටික හයිලයිට් කරලා තියාගන්න වඩාත් යෝග්‍යයි. හරි. දැන් මෙන්න මේකේ කීවර්ඩ්ස් විදිහට අපි ගත්තොත් එහෙම සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ගිලී ඇති වස්තුවක් මත උඩුකුරු තෙරපුම වස්තුව මගින් විස්ථාපිත තරලයේ බරට සමාන වේ. මෙන්න මේ කියන වචන ලියවෙන්න ඕනේ. පැහැදිලිද? හරි. ඉදිරියට යමු. ඍජුකෝණාශ්‍ර පැති සහිත කුඩා නැව පතුලේ වර්ගඵලය 5 වර්ග මීටර වන අතර උස 3 මීටර වේ. හිස් නැවේ ස්කන්ධය 2560 කිලෝග්‍රෑම් වේ. පතුලේ සිට 2 මීටර උසකින් සලකුණු කර ඇති සීමා ලකුණු කිරීමේ රේඛාවක් මගින් එය ඝනත්වය 1020යි ඝන මීටරයට කිලෝග්‍රෑම් වන මුහුදු ජලයේ ආරක්ෂිතව පාවිය හැකි උපරිම ගැඹුර දක්වා ඇත. හරි. නැව ආරක්ෂිතව පාවීම සඳහා එයට පැටවිය හැකි භාණ්ඩවල උපරිම ස්කන්ධය ගණනය කරන්න. හරි. අපි දන්නවා යම් කිසි වෙලාවක උඩුකුරු තෙරපුම සමානයි u සමානයි v ගිලී ඇති රෝ පිටත වතාවක් g. හැබැයි u සමානයි, ඒ කියන්නේ උඩුකුරු තෙරපුම සමානයි, ගිල්ලා තියෙන පරිමාව වස්තුවේ නෙමෙයි වස්තුවට පිටත තියෙන ඝනත්වය වතාවක් g කියලා. එතකොට මට යම්කිසි කෙනෙක් සමතුලිතයි නම් අපි හිතමු දැන් මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා. මෙන්න මෙයා සමතුලිතයි නම් ත්‍රිකෝණාශ්‍රයිනේ. මෙන්න මෙයාගේ බර සමාන වෙනවා මෙයාගේ උඩුකුරු තෙරපුමට. මෙයාගේ බර සමාන විය යුතුයි උඩුකුරු තෙරපුමට. එතකොට මේකෙදී අපිට කියනවා
නැව ආරක්ෂිතව පාවීම සඳහා එයට පැටකියකි භාණ්ඩවල උපරිම ස්කන්ධය ගණනය කරන්න. එතකොට නැවේ ස්කන්ධය කියනවා මට 2560යි. නැවේ ස්කන්ධය කියනවා මට 2560යි. දැන් මේකේ පටවන භාණ්ඩ තියෙනවනේ. මේකේ පටවන භාණ්ඩ ටික මම වෙනත් වර්ණයක් යොදන්නම් මෙහෙම. දැන් මේකේ භාණ්ඩ පටවලා තියෙනවා. මේ භාණ්ඩවල ස්කන්ධය මම හිතනවා කැපිටල් M කියලා. එහෙනම් මෙන්න මේ නැවේ ස්කන්ධයයි මේකට පටවන ලද භාණ්ඩවල ස්කන්ධයයි දෙකේ එකතුව මම ගත්තා මෙන්න මේම 2560 දන M නේද? හරි. එතකොට මම මෙන්න මෙයාගේ බර මේ තියෙන ස්කන්ධය 2560යි කියන්නේ මෙන්න මේ නැවේ ස්කන්ධය නැවට පටවන අමතර බර නමතර ස්කන්ධය කැපිටල් M. එහෙනම් මෙයාගේ බර වෙනවා මෙන්න මේක. හරි. එතකොට මම කියනවා නැවට පටවන ලද මෙන්න මේ කියන නැවේ ස්කන්ධය 2560යි නැවට පටවන ලද අමතර ස්කන්ධය කැපිටල් M නම් මේ දෙන්නගේම බර උඩුකුරු තෙරපුම විසින් දැරිය යුතු වෙනවා. පැහැදිලිද? මේ ස්කන්ධයයි මේකට අමතරව පටවන ස්කන්ධයයි දෙකම නැව විසින් දැරිය යුතු වෙනවා. නැවේ උඩුකුරු තෙරපුම මගින් දැක්විය වෙනවා. උඩුකුරු තෙරපුම කියන්නේ මොකද්ද? රයිට්. උඩුකුරු තෙරපුම පිළිබඳව ඔබට අවබෝධයක් නැත්නම් මේ සමීකරණ පිළිබඳව අවබෝධයක් නැත්නම් DP education නාලිකාවට පිවිසලා ඒකේ ද්‍රවස්ථිතිය පාඩම එහෙම නැත්නම් නිශ්චල සහ චලනය වන තරල කියන ඒකකයේ වීඩියෝස් ටික බලන්න ඔබට පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ උඩුකුරු තෙරපුම හා සම්බන්ධ. එතකොට මම ගත්තොත් එහෙම නැවට පැටවිය හැකි නැත්නම් නැවට ආරක්ෂිත සීමාව තුළනේ නැවට ආරක්ෂිත සීමාව තුළ පැටවිය හැකි උපරිම ස්කන්ධයේ කැපිටල් M නම් උඩුකුරු තෙරපුම මගින් උඩුකුරු තෙරපුම මගින් සමතලිත කළ යුතු මුළු ස්කන්ධය උඩුකුරු තෙරපුම මගින් සමතලිත මුළු ස්කන්ධය සමානයි 2500 මුළු ස්කන්ධයේ මුළු බර වෙන්න ඕනේ නේද පුතේ? උඩුකුරු තෙරපුම කියන්නේ බලයක්නේ. උඩුකුරු තෙරපුම් බලය. එහෙනම් බර කියන්නේ බලයක්නේ. එහෙනම් මෙන්න මේ උඩුකුරු තෙරපුම් බලය මගින් බර කියන බලය සන්තුලනය කරන්න ඕනේ. මුළු බර 2560 දන කැපිටල් M වතාවක් G. හරි. දැන් මම ගත්තොත් එහෙනම් මේ නැවේ පතුලේ සිට 2 මීටර වලින් තමයි ආරක්ෂිත සීමාව තියෙන්නේ. එවනම් මෙන්න මේ පතුලේ ඉඳලා මීටර 2කින් වගේ තමයි තව ඉස්සෙන්නට මීටර 3යි මුළුස පතුලේ ඉඳලා දරුවනේ මීටර 2ක් වගේ ගිලෙද්දි තමයි මෙන්න මේක තමයි ආරක්ෂිත සීමාව. එතකොට මෙන්න මේ සීමාවට ගිලෙද්දී හරි මෙන්න මේ සීමාව දක්වා ගිලෙද්දී ඒ කියන්නේ 2 මීටර දක්වා ගිලෙද්දී මේ දැන් මෙන්න මෙච්චර සීමාවක් ගිලෙද්දී
මෙයාගේ හරස්කඩ වර්ගඵලය අපි කියනවා A කියලා. හරි හරස්කඩ වර්ගඵලය A නම් AH ප්‍රමාණයක් තමයි මෙන්න මේ නැවෙන් ගිලෙන්නේ. නේද? ආරක්ෂිත සීමාව තුළ මේකෙන් ගිලෙන්න පුළුවන් මෙච්චරයි. හරි? එහෙනම් මීටර 2යි. ඒ කියන්නේ කොච්චර පරිමාවක්ද? මෙන්න මේ A වතාවක් 2 පරිමාවක් A කියලා කියන්නේ මෙන්න මේ ඍජු කෝණාශ්‍රාකාර නැවේ පතුලේ හරස්කඩ වර්ගඵලය. නැවේ හරස්කඩ වර්ගඵලය අපිට කියනවා 5යි වර්ග මීටර කියලා. මේ වර්ග මීටර 5යි කියලා. එහෙනම් මෙන්න මේ A ගේ 5යි වර්ග මීටර. එවනම් නැව ගිලෙන පරිමාව රයිට්. ආරක්ෂිත සීමාව තුළ නැවේ ගිලිය හැකි පරිමාව 5 වතාවක් 2යි. මෙන්න මේ දක්වා පරිමාව තමයි ගිලෙන්නේ නේ. ආරක්ෂිත සීමාව තුළ ආරක්ෂිත සීමාව තුළ නැවේ ගිලිය හැකි ආරක්ෂිත සීමාව තුළ නැවේ ගිලිය හැකි පරිමාව සමානයි 5 වතාවක් 2යි. එහෙනම් මට එන 5 වරක් 2 10යි ඝන මීටර. එතකොට එවිට උඩුකුරු තෙරපුම සමානයි V ගිලී ඇති රෝ පිටත වතාවක් G ගිලී ඇති පරිමාව 10යි පිටත ඝනත්වය අපිට දීලා තියෙනවා පිටත ඝනත්වය මේ වෙලාවේ 1020යි ඝන මීටරයට කිලෝග්‍රෑම් 1020යි 1020යි V/G G එක තියන්න. හරිද? එතකොට මට ලියන්න පුළුවන්. නැව සමතුලිත විට උඩුකුරු තෙරපුම මෙන්න මේ නැවේ උඩුකුරු තෙරපුම සමානයි බර කියලා කියන්නේ අපි හෙව්වා 2560යි m වතාවක් g 2560යි m වතාවක් g වතාවක් g මේ තමයි බර දරන්න ඕනේ බර උඩුකුරු තෙරපුම මෙන්න මේ තියෙනවා ගිල්ලා තියෙන පරිමාව පිටත ඝනත්වය g එමුනම් මම මේ g ට g කපනවා මට 1020 10ෙන් වැඩි කරාම 10200යි 2560 ධනයෙන් මේක මේ පැත්තට එනවා එතන මට එනවා 10200 2560ක් සමානයි m 10200 2560 10200 7640යි
සමානයි 7640ක් කිලෝග්‍රෑම් මෙයාට රැගෙන යාමට හැකියාව ලැබෙනවා. හරි. එහෙනම් මෙයාට ආරක්ෂිත සීමාව තුළ මෙච්චරක් දරන්න හැකියාව තියෙනවා. හරි. නැව මුහුදු ජලයේ ගිලී යාමට ආසන්න අවස්ථාවේදී. ඒ කියන්නේ ගිලී යන්න ආසන්න අවස්ථාවේ කියලා කියන්නේ මෙහෙම ගත්තොත් මෙන්න මෙයාගේ හරස්කඩ වර්ග ඵලය අපි ගත්තොත් මෙයා 5යි වර්ග මීටරනේ. මෙයාගේ උස උපරිම උස 3 මීටර. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණම වස්තුව මෙන්න මේ සම්පූර්ණම කෙනා ද්‍රවයෙන් ගිලෙද්දී අපිට කියන්න පුළුවන් මෙන්න මෙයාට සම්පූර්ණයෙන් ගිලෙත් දරන්න පුළුවන් බරහන්නේ නේද? එතන අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාට සම්පූර්ණයෙන් දරන්න පුළුවන් බර කියලා කිව්වොත් සම්පූර්ණයෙන් ගිලෙත් දරන්න බර කියලා කිව්වොත් මෙයාගේ උඩුකුරු තෙරපුම මෙන්න මෙයා මත ඇතිවෙන මේ වස්තුව මත ඇතිවෙන උඩුකුරු තෙරපුම සමාන විය යුතුයි මෙයාගේ බරට. ඒතර මෙයාට දැන් ඇති කරන්න පුළුවන් මුළු උඩුකුරු තෙරපුම නව උඩුකුරු තෙරපුම සමානයි දැරිය හැකි නව බර. එතකොට මෙයාගේ නව උඩුකුරු තෙරපුම වෙන්නේ u කියන්නේ මෙයාගේ නව උඩුකුරු තෙරපුම වෙන්නේ v ගිලී ඇති රෝ පිටත වතාවක් g සමානයි v ගිලී ඇති රෝ පිටත වතාවක් g සමානයි දැරිය හැකි නව බර නව මුළු බර නැවේ බර ධන අමතර බර. එතකොට මට ගිල්ලා තියෙන පරිමාව කියන්න පුළුවන් 5 වතාවක් 3යි. රෝ පිටත මෙන්න මෙයාගේ පිටත ඝනත්වය 1020යි. සමානයි නැවේ බර 2560යි. අමතර බර මම x කියන්නම්. මේ දෙනම ස්කන්ධ බරක් වෙන්න මේක 10න් වැඩි කරනවා. ගුරුත්ව විතරේ වැඩි කරනවා. නැවේ බර සම්පූර්ණයෙන්ම ගිලින්දි දරන්න පුළුවන් අමතර මුළු බර x කියලා මට කියන්න පුළුවන්. g එමනම් මේක මම v g දාලා නැහනේ. 10 v g බලන්න මේ චුට්ටක් බලමු. v ගිලිය ඇති කියලා කියන්නේ 5 වරක් 3 15යි. රෝ පිටට 1020යි. g g කැපෙනවා
පස්වරත් තුන 15යි 1020 සමානයි 2560 ධන x. පස්වරත් තුන 15 15 වැඩ කිරීම 1020 සමානයි 2560 ධන x. එහෙනම් මට ලියන්න පුළුවන් මෙන්න මේ 1020 15 වැඩි කරලා 1020 15 1020 15 15300යි සමානයි 2560 ධන x. මෙයා මේ පැත්තට එනවා. එතකොට 15300න් අඩු වෙනවා 2560ක් සමානයි x. 15300 2560ක් 15300න් අපි අඩු කරනවා 2560ක් නේද? 15300න් අඩු කරනවා 2560ක් අපිට වෙනවා 12740. 15300න් අපි අඩු කරා 2560ක් 12740යි. 12740යි සමානයි x. හැබැයි මේ තියෙන්නේ මෙයාට නැවේ බරට අමතරව මෙච්චර මේ නැවේ ස්කන්ධයට අමතරව මෙච්චර මුළු ස්කන්ධයක් දැම්මොත් තමයි ගිලෙන්නේ නේද? හැබැයි අපි අහන්නේ මොකද්ද කියලා බලමු. නැව මුහුදු ජලයේ ගිලී යාමට ආසන්න අවස්ථාවේදී නැවට දැරිය හැකි අමතර ස්කන්ධය. ඒ කියන්නේ නැවට දැරිය හැකි අමතර ස්කන්ධය කියලා කියන්නේ නැව ආරක්ෂිත වෙද්දී එයාට දරන්න පුළුවන් මෙච්චරක්. නැව ආරක්ෂිත වෙද්දී එයාට 7640ක් දරන්න පුළුවන්. නේද? 7640ට අමතරව දරන්න පුළුවන් ගාන තමයි කියන්නේ මේ. නැව ආරක්ෂිත වෙද්දී මෙයාට 7640ක් දරන්න පුළුවන් නේ. නැව ආරක්ෂිතව යන විට දැරිය හැකි නැව ආරක්ෂිතව යන විට දැරිය හැකි ස්කන්ධය සමානයි 7640 කිලෝග්‍රෑම්. 7640යි කිලෝග්‍රෑම්. නැව ආරක්ෂිත යන විට දැරිය හැකි ස්කන්ධය 7640යි කිලෝග්‍රෑම්. ගිලෙන විට දැරිය හැකි මුළු අමතර ස්කන්ධය සමානයි 12740යි. එම නිසා ආරක්ෂිත සීමාවට අමතරව ආරක්ෂිත සීමාවෙන් පසු එම නිසා ආරක්ෂිත
සීමාවෙන් පසු එම නිසා ආරක්ෂිත සීමාවෙන් පසු ගිලෙනතෙක් දැරිය හැකි අමතර ස්කන්ධය සමානයි 12740 ඍණ 7640. අපි අඩු කරොත් 12740න් අඩු කරන්න ඕනේ 7640. 7640 5100යි. 12740න් අඩු කරන්න ඕනේ 7640 5100යි. එහෙනම් මෙයාට අමතරව 5100යි කිලෝග්‍රෑම් දරන්න පුළුවන්. කියන්නේ මෙයා ආරක්ෂිත සීමාවේ ගමන් කරමින් ඉන්නවා කියලා හිතමු. ආරක්ෂිත සීමාවේ ගමන් කර ඉද්දී ඊටත් අමතරව 5100ක් දැම්මොත් තමයි මෙයාව ගිලෙන්නේ. පැහැදිලිද? මෙයාව ගිලෙන්නේ. හරි. බලමු. right. භාණ්ඩ පුරවන ලද ඉහත නැව සීමා ලකුණු කිරීමේ රේඛාව දක්වා ගිලී ඇත. නැව තුළට මිනිත්තුවට 0.1 ඝන මීටර් ශීඝ්‍රතාවකින් පිටතින් තෙල් ගලා එන බව නිරීක්ෂණය කරන ලදී. තෙල්වල සාපේක්ෂ ඝනත්වය 0.75යි නම් නැව ගලා ගිලී යාමට ප්‍රථම කොපමණ කාලයක් මුහුදු ජලයේ පාවෙමින් තිබේද? හරි. අපිට කියනවා තෙල්වල සාපේක්ෂ ඝනත්වය. තෙල්වල සාපේක්ෂ ඝනත්වය අපි දන්නවා සාපේක්ෂ ඝනත්වය සමානයි ද්‍රව්‍යයේ ඝනත්වය අදාළ ද්‍රව්‍ය ඝනත්වයේ බෙදීම ජලයේ ඝනත්වය. සාපේක්ෂ ඝනත්වය සමානයි ද්‍රව්‍ය ඝනත්වයේ බෙදීම ජලයේ ඝනත්වය. සාපේක්ෂ ඝනත්වය 0.75යි. සාපේක්ෂ ඝනත්වය 0.75යි. ද්‍රව්‍ය ඝනත්වය අපි දන්නේ නැහැ. ජලයේ ඝනත්වය දීලා තියෙනවා 1000යි කියලා. එහෙනම් මේකෙන් මේක වැඩි කරාම මට එනවා මෙන්න මේ තෙල් වල ඝනත්වය 0.75 1000ෙන් වැඩි කරාම 750යි kgm ඍණ 3 කියලා රෝ තෙල් අදාළ තෙල් වල ඝනත්වය. හරි. ලෝහ පුරවන ලද ඉහත නැව සීමා ලකුණු කිරීමේ රේඛාව දක්වා ගිල්ලා තියෙනවා. හරි. නැව තුළට මිලිත්තුවට 0.1 මීටර ශීඝ්‍රතාවයෙන් පිටතින් තෙල් ගලා එන බව නිරීක්ෂණය කරන ලදී.
තෙල්වල සාපේක්ෂ ඝනත්වය 0.75 තෙල්වල සාපේක්ෂ ඝනත්වය 7.75 නම් නැව ගිලී යාමට ප්‍රථම කොපමණ කාලයක් මුහුදු ජලයේ පාවෙමින් පවතීද? හරි. එතකොට නැව ගිලෙන්න නම් දැන් ආරක්ෂිත සීමාවේ ඉඳලා නැව ගිලෙන්න කොච්චර ස්කන්ධයක් අවශ්‍යයිද? 5100යි. දැන් පිටතින් තෙල් එනවා නම් මේ තෙල් එද්දී කිලෝග්‍රෑම් 5100ක තෙල් ආවොත් තමයි කිලෝග්‍රෑම් 5100ක තෙල් ආවොත් තමයි නැව ගිලෙන්නේ. දැන් දරුවනේ හිතන්න මෙයා ආරක්ෂිත සීමාවේ ඉන්නේ නේ. දැන් මේ නැව මෙන්න මෙහෙම ආරක්ෂිත සීමාවේ ඉන්නේ. මෙන්න මේ නැව ඉන්නේ ආරක්ෂිත සීමාවේ. එතකොට මෙන්න මෙයාට මෙන්න මේ කොටස ගිලෙන්න නම් මෙන්න මේ අමතර කොටස ගිලෙන්න නම් දරුවනේ කොච්චරක් අවශ්‍යද? මෙන්න මේ අමතර කොටස ගිලවන්න 5100යි කිලෝග්‍රෑම් ස්කන්ධයක් වැටුනොත් තමයි මෙන්න මේ අමතර ටික ගිලෙන්නේ. පැහැදිලිද? 5100ක් දැම්මොත් තමයි මෙයා මෙතනින් පල්ලෙහාට ගිලෙන්නේ. එවනම් අපි බලමු. මේ තෙල්වල හරි ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. තෙල්වල ඝනත්වය දන්නවා 7500යි. 7500යි. එතකොට ඝනත්වය දලා 750යි නේ. එතකොට මෙන්න මේ තෙල් කිලෝග්‍රෑම් 5100ක් මේකට පිරුණොත් තමයි මේක ගිලෙන්නේ. එහෙනම් කොච්චරක්ද අවශ්‍ය? 5100ක්. හරි. අපි බලමු තෙල් කොච්චර පරිමාවක් ආවොත් මේක ගිලෙන්නේ. තෙල් වල සාපේක්ෂ ඝනත්වය තිබ්බා. සාපේක්ෂ ඝනත්වයෙන් මම ඝනත්වය හෙව්වා. තෙල් වල ඝනත්වයේ සමාන ස්කන්ධයේ බෙදීම පරිමාව දාලා තෙල් වල මම පරිමාව හෙව්වොත් දරුවනේ මට මේකෙන් මේක වුණා මේකෙන් මේක වුණා v සමානයි 5100 බෙදීම 750 පරිමාව සමානයි 5100 බෙදීම 750. ඉතින් අපි ගත්තොත් එහෙම 5100 මේකෙන් මේක බෙදුවා 510 75න් බෙදමු කොච්චර පරිමාවක් එනවද කියලා 510 අපි 75න් බෙදමු 510 අපිට නෝ 6.8යි ඝන මීටර 6.8යි ඝන මීටර ඝනත්වයේ සමාන ස්කන්ධයේ බෙදීම පරිමාව. ඒ කියන්නේ අපි දැන් හොයන්න යන්නේ කොච්චර ද්‍රව පරිමාවක් ආවොත්ද ඝනත්වය 750ක් වෙන කොච්චර ද්‍රව පරිමාවක් ආවොත්ද මෙන්න මේ 5100 දරන්න පුළුවන්. 5100ක බරක් ඇති කරන්න පුළුවන්. මොකද 5100ක් ඇති කරොත් තමයි මෙන්න මේ නැව ගිලීමට භාජනය වෙන්නේ දරුවනේ. 5100ක් ඇති කරොත් තමයි මෙන්න මේ නැව ගිලීමට භාජනය වෙන්නේ. එහෙනම් අපි ගත්තොත් එහෙම v සමානයි 6.8යි අපිට කියන්න පුළුවන් නේ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම පරිමාව 6.8යි. එතකොට මෙන්න මෙයාගේ කියනවා විනාඩියට 0.1 ඝන මීටර ශීඝ්‍රතාවකි. එක විනාඩියක් ආවොත් 0.1 ඝන මීටර පිරෙනවා. එහෙනම් විනාඩි 2යි නම් 0.2 ඝන මීටර පිරෙනවා නේද? එහෙනම් අපි බලමු දැන් 6.8 ඝන මීටර පිරෙන්න කොච්චර වෙලාවක් යනවද කියලා. මිනිත්තුවකට 0.1 ඝන මීටර ශීඝ්‍රතාවකින්. මිනිත්තුවකට 0.1 ඝන මීටර ශීඝ්‍රතාවකින්. එහෙනම් එක විනාඩියේදී පිරෙන පරිමාව එක විනාඩියේදී පිරෙන පරිමාව 0.1
ඝන මීටර. ඒ කියන්නේ 0.1 ඝන මීටර වලට යනවා නම් 1 විනාඩියක් 6.8යි ඝන මීටර වලට යන කාලය. එහෙනම් මම 6.8 ඝන මීටර බෙදනවා 0.1. 0.1කට 1 විනාඩියක් යනවා නම් 6.8කට. 0.1කට මේක ඔබට පැහැදිලි නැත්නම් මම මෙහෙම ලියන්නම්. 0.1 ඝන මීටරට 1 විනාඩිය නම් 0.1 ඝන මීටර පිරෙන්න 1 විනාඩියක් යනවා නම් 6.8යි ඝන මීටර වලට. එහෙනම් 6.8 0.1ෙන් බෙදනවා කියලා කියන්නේ ඝන මීටර වලට ඝන මීටර කැපුණා 6.8 0.1ෙන් බෙදනවා කියන්නේ 68යි විනාඩි කාලයක් ගත වෙනවා මේ මිනිට. විනාඩි 68ක කාලයක් ගත වෙනවා. තේරුම් ගන්න හරි 0.1 ඝන මීටර පිරෙන්න 1 විනාඩිය නම් 6.8. අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද නේ? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා අපි පොඩි කාලේ ඔලවල තර්ක කරනවා නේ. රයිට්. එහෙනම් අපි මීළඟ ගැටලුවට යමු බලන්න. නැව ගිලුණායින් පසු එහි ඇති භාණ්ඩ හා තෙල් මුහුදට වැටේ. දැන් එන ඉතුරුලා තියෙන නැව විතරයි. මෙම හිස් නැව මුහුදු පටලයේ සිට මුහුදු මට්ට පෙට්ට එසවීම සඳහා යෙදිය යුතු අවම බලය කොපමණද? නැවේ ඝනත්වයේ මෙච්චරක් තියෙනවා, ගුරුත්වාකර්ෂණ ත්වරණය මෙච්චරක් දීලා තියෙනවා. දැන් හිතන්න අපි හිතුවොත් නැව ගිල්ලා තියෙන්නේ. හරි. නැව මෙහෙම ද්‍රවය කියලා ගත්තොත් මෙන්න මෙහෙම ද්‍රවයේ පැහැදිලිද? එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ ද්‍රවය මෙන්න මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා පල්ලෙහාට. මෙන්න මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා පල්ලෙහාට නැවේ. ඒ වගේම මෙන්න මේ නැව උඩට උස්සන්න හරි කරන බලයකුත් තියෙනවා. මේ නැව උඩට එසවෙන්න try කරන බලයකුත් තියෙනවා. මේකට අපි කියනවා නැවේ බර කියලා. මේක උඩුකුරු තෙරපුම. නේද? එතකොට නැව අපිට ඉහළට ඔසවන්න උත්සාහ කරද්දී දැන් මේ නැවේ තියෙන ඔක්කොම බඩු ටික බිමට වැටලා තියෙන පුතේ. මේ නැවේ බඩුත් නැහැ තෙලුත් නැහැ. දැන් හිස් නැව තියෙන්නේ. එතකොට මේ හිස් නැව උස්සන්න දෙද්දී අපි උඩින් බලයක් යොදන්න වෙනවා. මේ හිස් නැවට අපිට මෙයා උස්සන්න අපි යොදන්න ඕනේ බලයක් තියෙනවා. F කියලා කියනවා. එතකොට අපිට මේ නැව උඩට උස්සද්දි පොඩි උදව්වක් දෙන කෙනෙකුත් ඉන්නවා. කවුද ඉන්නේ පුතේ? උඩුකුරු තෙරපම. එතකොට මේ නැව තියෙනවා නැවට උදව්වක් දෙනවා උඩුකුරු තෙරපම. හැබැයි නැව උඩට උස්සන්න දෙන්නේ නැතුව පල්ලෙහාට අදිනවා කවුද? බර. එතකොට මම ගත්තොත් එහෙම යෙදිය යුතු බලය සමානයි F උඩුකුරු තෙරපම U නම් යෙදිය යුතු බලය F නම් උඩුකුරු තෙරපම U නම් බර සමානයි mg නම් මොකද වෙන්න ඕනේ? යොදන්න ඕනේ බලය දන උඩුකුරු තෙරපම සමාන වෙනවා mgට.
ඇයි උටුකුරු තෙරපුම් මගෙන චුට්ටක් මෙයා උස්සලා දෙනවා පුතේ. නේද? එහෙනම් මට ලියන්න පුළුවන් F සමානයි mg ඍණ u. F සමානයි mg ඍණ u. එතකොට mg කියන්නේ නැවේ බර. නේද? නැවේ බර අපි දන්නවා අපිට මුලින්ම දීලා තිබ්බ නැවේ බර 2560යි නේ. නැවේ බර දීලා තිබ්බ අපිට 2560යි. නැවේ ස්කන්ධය 2560යි. ස්කන්ධය 2560යි. එහෙනම් ස්කන්ධය 2560යි නම් ස්කන්ධය මෙන්න මේ නැවේ ස්කන්ධය 2560යි නම් ගුරුත්වජ ත්වරණය G10යි ඍණ F සමානයි උඩුකුරු තෙරපුම කියන්නේ V ගිලී ඇති පරිමාව ρ පිටත වතාව G. පුතේ දැන් පැටලෙන තැනක් තියෙනවා. මොකද්ද පැටලෙන තැන? මෙන්න මේක හොඳට අහගන්න. අපි නැව ගත්තොත් නැව පාවෙද්දි නැවේ පරිමාවයි ගිලෙද්දි නැවේ පරිමාවයි කියන්නේ දෙකක්. පාවෙද්දි නැවේ පරිමාවයි ගිලෙද්දි නැවේ පරිමාවයි කියන්නේ දෙකක්. නේද? මේ පාවෙද්දි පරිමාවයි ගිලෙද්දි පරිමාවයි කියන්නේ පුතේ මොකද්ද? දෙකක්. එතකොට අපි ගත්තොත් එහෙම නැවේ මේ පාවෙද්දි මැද හිස් වුණාට මුළු පරිමාවම එනවනේ. ඒ කියන්නේ 5 වරක් 3 15ම එනවා. හැබැයි මේක ගිලුනහම අර පරිමාව තියනවද මේ 5 වරක් 3 15 පරිමාව තියනවද? නෑ මේක ඇතුළටත් මොනවද රින්ගන්නේ? වතුරනේ. දැන් මේ උඩ පාවෙද්දි පුතාලා තේරුම් ගන්න උඩ පාවෙද්දි මෙන්න මේකේ මැද වතුරට රින්ගන්න බෑ. ඒක නිසා මෙන්න මේ හිස් අවකාශයේද සමග පරිමාව තමයි තියෙන්නේ. හැබැයි මේක ගිලුනහම මේක ඇතුළටත් වතුර ගිහිල්ලා යකඩ පරිමාව විතරයි පරිමාව විදිහට තියෙන්නේ නැව ගිලුනට පස්සේ. නැව ගිලුනහම නැව ඇතුලේ වතුර පරිමාව විතරයි නැවේ යකඩ පරිමාව විතරයි තියෙන්නේ. එතකොට මට පරිමාව විදිහට මේ 15ම ගන්න බෑ. මේ 5 වරක් 3 15 ගන්න බෑ. නැවේ පරිමාව හොයන්න වෙන්නේ මට මොකද්ද? රයිට්. මේ නැවේ තියෙන පරිමාව හොයන්න වෙන්නේ මෙන්න මෙහෙම. නැවේ ඝනත්වය දීලා තියෙනවා අමතර තත්ත්වයක්. මේ නැවේ ඝනත්වය දීලා තියෙනවා. එතකොට මට නැවේ ස්කන්ධය දන්නවා. එහෙනම් නැවේ ඝනත්වය සමානයි නැවේ ස්කන්ධය බෙදීම පරිමාව දාලා මට නැවේ පරිමාව හොයන්න ඕන. ඒ කියන්නේ ඇත්තටම මේ හොයන්නේ නැවේ තිබ්බ ලෝහ පරිමාව. දැන් ගිලුනට පස්සේ පරිමාව වෙන්නේ මොකද්ද? ලෝහ පරිමාව විතරයි. ඇයි? නැව ඇතුළටත් වතුර රිංගලා. එහෙනම් මේ යකඩවල පරිමාව විතරයි මට පරිමාව විදිහට ගන්න වෙන්නේ. එහෙනම් මම මේක හොයන්න වෙන පැත්තකින් තියලා රයිට් මම හොයනවා මෙන්න මේක ගිලී ඇති පරිමාව ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම් පරිමාව නැවේ ඝනත්වය අපිට දීලා තියෙනවා කීයද? නැවේ ඝනත්වය දීලා තියෙනවා 2560යි මේ. නැවේ ඝනත්වය දීලා තියෙන 2560යි. නැවේ ඝනත්වය 2560යි. ස්කන්ධයත් 2560යි. එහෙමනම් 1 සමාන 1ට v හරස් ගුණ වෙනවා. v නැව සමානයි 1යි ඝන මීටර. මේ නැවේ පරිමාව කියන්නේ වාතය සමග පරිමාව නෙමෙයි. එහෙනම් මේ නැවේ පරිමාව කියලා කියන්නේ ලෝහ පරිමාව. එතකොට 2560 10න් වැඩි කරලා 2560 වැඩි කර අපිට හදන්න පුළුවන් නේ. v රෝ පිටත
1020යි මතක විදිහට මට 1020යි G ගියගේ 10. එහෙනම් 25600න් අඩු කරන්න 10200. 25600න් අඩු කරන්න 10200. පාලොස්දාස් හාරසියයි. පාලොස්දාස් හාරසීයයි නිවටන් ප්‍රමාණයක් අපි ලබා දිය යුතු වෙනවා පිටතින්. හරි. හරි. නැව මුහුදු පත්ලේ සිට 20 මීටර ඉහළට ගැසීම සඳහා කළ යුතු අවම කාර්යය. කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. එනම් මේකට අපි යොදනවා බලයක් 15400 විස්ථාපනය 20යි. බලය 15400යි විස්ථාපනය 20යි. එනම් අපිට එනවා 0.0.0 දෙවරක් 4 8යි දෙවරක් 5 10න් බිඳුව එකක් දෙකක් 300යි. 300යි ජූල්. කාර්ය සමානයි 308යි ජූල්. හරි. අපි එහෙනම් ඊළඟ ගැටලුවට යමු. බලන්න විදුලි ශක්තිය 5 කිලෝවොට් ශීඝ්‍රතාවකින් පරිභෝජනය කරන දොඹකරයක් මගින් ඉහත කොටසේ සිදු කළ ක්‍රියාව සඳහා ගත වූ මුළු කාලය මිනිත්තු 2යි තප්පර 40කි. දොඹකරයේ කාර්යක්ෂමතාව ගණනය කරන්න. අපිට ඊට ඉස්සරලා අපිට අවශ්‍යයි ප්‍රතිදාන ක්ෂමතාව. දැන් මෙන්න මෙච්චර ජූල් ගානක් තියෙනවා. මේ කාර්ය කරන්න යනවා කාලය මිනිත්තු 2යි තප්පර 40ක් නේද? මිනිත්තු 2යි තප්පර 40ක් වෙනවා. එතකොට අපි දන්නවා කාර්යක්ෂමතාව සමානයි ප්‍රධාන ක්ෂමතාව වැඩි කිරීම 100. ප්‍රධාන ක්ෂමතාව වැඩි කිරීම 100. එතකොට මේකේ අපි ප්‍රතිදාන ක්ෂමතාව හොයලා ඉමු දරුවනේ. ප්‍රධාන ක්ෂමතාව කියලා කියන්නේ කරපු කාර්ය බෙදනවා කාලේ. කාර්ය බෙදනවා කාලේ. එතකොට කාර්ය ඉස්සරලා කරලා තිබ්බා 308.3 ජූල්. බිඳු 3යි ජූල්. එහෙනම් කාලය විනාඩි 2යි තප්පර 40ක්.
මේක තප්පර කරන්න ගියාම විනාඩි 2යි කියන්නේ 60 වැඩි කිරීම 2 ධන 40. විනාඩි 2යි තප්පර 40. 120යි අපි ගත්තොත් එහෙම 160ක් වෙනවා කාලය. 308යි බිඳු 3යි. බිඳුර බිඳුවක් කැපෙනවා. අපි ප්‍රතිධාන ක්ෂමතාව වොට් කීයද කියලා බලමු. 308යි බිඳු 2 බෙදීම 16. 308යි බිඳු 2 බෙදීම 16. එක්දාස් නමසය විසි පහයි. 1925. එක්දාස් නමසය විසි පහයි වොට් එමනතම් උඩ ජූල් යට තප්පර තප්පරයට ජූල් විනාඩි 2යි. එතකොට මේක 5 කිලෝවොට් ක්ෂමතාවක් දෙනවා. ප්‍රධාන ක්ෂමතාව අපි මෙතන කියනවා 5 කිලෝවොට් ක්ෂමතාවක් දෙනවා. කාර්යක්ෂමතාව සමානයි සමානයි 5 කිලෝවොට් කියන්නේ 5000යි වොට්. 1925යි වැඩි කිරීම 100. එක්දාස් නමසය විසිපහ 50න් බෙදනවා. 1925 50න් බෙදනවා. 38.5යි. 38.5යි 100ට කාර්යක්ෂමතාව. අපි එහෙමනම් අන්තිම කොටසට යමු. නවක පෙරළී යාමේ අවදානම එහි උසස් සමග වැඩි වේ. එම අවදානම අවම කරගත හැකි ක්‍රියාමාර්ගයක් යෝජනා කර එය විද්‍යාත්මකව පැහැදිලි කරන්න. අපිට නැවක් ගත්තොත් දරුවනේ නැවේ උස වැඩි වෙන්න මෙයා පෙරලෙන්න බලනවා. එතකොට අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි මෙන්න මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය හැකිතාක් පල්ලෙහාට ගන්න එක. පළවෙනිම දේ හැකිතාක් පල්ලෙහාට ගන්න එක. ගුරුත්ව කේන්ද්‍රය හැකිතාක් පල්ලෙහාට ගැනීම සඳහා අපිට නැව පතුල මේ නැව පතුලේ අපිට භාරයක් රැඳවීම කර හැකි වෙනවා. ඉතා ඝනත්වය වැඩි පරිමාව අඩු භාරයක් රැඳවීම කරන්න හැකියාව තියෙනවා. එමගින් ගුරුත්ව කේන්ද්‍රය පල්ලෙහාට ඇවිල්ලා නැව පෙරලීමේ අවදානම අඩු කරන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් නැවේ ගුරුත්ව කේන්ද්‍රය පහළට ගැනීම මගින් නැවෙහි ස්ථායී බව වැඩි කරගත හැක. ඒ සඳහා නැව පතුලේ ඝනත්වයෙන් වැඩි පරිමාවෙන් අඩු භාරයක් එල්ලීම මගින් ගුරුත්ව කේන්ද්‍රය පහළ රඳවා එහි ස්ථායී බව වැඩි කරගත හැක. එහෙම නැත්නම් තව වැඩක් තියෙනවා. මොකද වෙන්නේ? මෙන්න මෙයාගේ දෙපසින්
මෙයාගේ දෙපසින් අපිට ඉපිලෙන වර්ගඵලය වැඩි කිරීම සඳහා ඉපිලෙන බාර දෙකක් යෙදීම මගිනොත් අර හරස්කඩ වර්ගඵලය වැඩි කරලා මොකද කරන්න පුළුවන්? නැව සමතුලිත කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට වඩා වඩාත් යෝග්‍යයි අර මං ඉස්සලා කියපු විදිහට පල්ලෙහාට බාරයක් යොදා ගුරුත්ව කේන්ද්‍රය පල්ලෙහාට ගැනීම. එහෙමනම් දරුවනේ අපි 2016 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම මෙතකින් නිමා කරනවා. මේ ප්‍රශ්න පත්‍රයේ නැවත වරක් ඔබ විවරණේ බලලා ඔබ විසින් තනියම උත්තරය ලියන්න. ඊට පස්සේ විභාග දෙපාර්තමේන්තුවේ සයිට් එකට ගිහිල්ලා මේ ප්‍රශ්න පත්‍රයේ ආණ්ඩුවෙන් දීපු එහෙම නැත්නම් විභාග දෙපාර්තමේන්තුවෙන් දීපු මාර්කින් ස්කීම් එකට අනුකූලව ඔබට මේ පිළිතුරු ලියන්න පුළුවන්ද කියලා ඔබ උත්සාහ කරලා බලන්න. අපි ඊළඟ ප්‍රශ්න පත්‍රයෙන් හමු වන තෙක් ඔබට ආයුබෝවන්.